අයබෝවන් අදත් අපි සූදානම් හරිත ටීවී තුලින් ලිට් ස්ටෝක් අපේ කතා බහ සමගින් එකතු වන්නට. රටක් විදිහට අපේ රටේ සංවර්ධන උපාය මාර්ගයන් විවිධාකාරයෙන් අපි හඳුනා ගන්නවා. හැබැයි වඩාත් වැදගත්ම දේ රට තුළ දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම. මෙහිදී ප්‍රධාන වශයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම තුළ අපේ රටට ලබාගත හැකි ආර්ථික ප්‍රතිලාභ අද වන විට අපි හඳුනාගෙන තිබෙනවාද? එය ප්‍රමාණවත්ද? ඒ වෙනුවෙන් ලබා දෙන මූල්‍ය සහයෝගය වෙනුවෙන් මොන වගේ ආයතන අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවද? ඒ නිසා මේ කතාබහ වර්තමානයේදී ඉතා වැදගත් කතාබහක් වෙලා තියෙන නිසාම අද දවසේදී අපි හිතුවා ජනතාවගේ හදවත හොඳින් හඳුනාගත් විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහන් කරණය සඳහා සම්බන්ධව සිටින ලංකාවේ ප්‍රධාන මූල්‍ය සහකරුවෙක් මහජන බැංකුව සමගින් මේ කතාබහ සඳහා ප්‍රවිෂ්ඨ වෙන්නට ඒ වෙනුවෙන් අද දවසේදී අපි අපේ ලෙට් ස්ටෝක් කතාබහට සම්බන්ධ කරගත්තා ව්‍යවසායකත්ව බැංකු කටයුතු අංශයේ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය ක්‍රිෂානි නාරංගොඩ මහත්මිය ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහකාර සාමාන්‍ය අධිකාරීතුමා වික්‍රම නාරායන මහත්මයා. ඉතාමත්ම ගෞරවයෙන් ඔබ දෙපළව අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ක්‍රිෂානි මහත්මිය දැන් මහජන බැංකුව බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාරකරණය තුළ සුළු හා මධ්‍ය පරිමාණ වගේ මහා පරිමාණ ව්‍යාපාරකරණය තුළ බොහෝ අංශයන් සඳහා ප්‍රධාන මූල්‍ය සහකරුවෙක් බවට පත් වෙලා තිබෙනවා. දැන් මේ ව්‍යවසායකත්ව බැංකු කටයුතු අංශය අපි මුලින්ම මේ අංශයේ කාර්යභාරය හඳුන්වා දීලා අපි ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ඔව් දිනුෂි ඇත්තටම බැංකුවේ ප්‍රධාන වශයෙන්ම ණය දෙන අංශ තුනක් තියෙනවා. එකක් තමයි අපි ඒකට කියනවා රිටේල් බැංකින් සිල්ලර බැංකු කටයුතු. ඒවා කියන්නේ පර්සනල් ලෝන්ස් දෙන්නේ. අනිත් එක තමයි කෝපරේට් බැංකින් බිලියන 1.5කට වඩා වාර්ෂික ආදායමක්. ඒ කියන්නේ ඇනුවල් ටර්න්ಓවර් එක 1.5කට වැඩි නම් බිලියන ඒ ගනුදෙනුකරුවන් සියල්ලම වැටෙන්නේ ආයතනික බැංකු අංශයට. ඊට පහළින් තියෙන සියලුම ගනුදෙනුකරුවන් ඒ කියන්නේ වාර්ෂික ආදායම 1.5ට වඩා බිලියන 1.5ට වඩා අඩුවෙන් තියෙන සියලුම ගනුදෙනුකරුවන් වැටෙන්නේ ව්‍යාපාරික ගනුදෙනුකරුවන් ව්‍යවසායකත්ව බැංකු අංශයට. එතනදී සුළු හා මධ්‍ය පරිමාණ අංශය තමයි අපි වැදගත් කොට සලකන අංශය. ඊට අමතරව මම ළඟ තියෙන මගේ යටතට ගැනෙනවා සංවර්ධන බැංකු කටයුතු. ඒ කියන්නේ ශුද්ධ මූල්‍ය කියන බැංකු කටයුතු. ඊට පස්සේ අපි ළඟ තව තියෙනවා 1.5ට අඩුවෙන් ආනයන අපනයන වෙළඳාමේ නියුක්ත වෙලා ඉන්න ගනුදෙනුකරුවන් සඳහා අංශයක් කොමර්ෂල් බැංකින්. ඊට අමතරව කොමර්ෂල් ක්‍රෙඩිට් කියලා. ඒ කියන්නේ වාණිජ්‍ය ණය අංශය කියලා. ඒගොල්ලෝ තමයි අනිකුත් වෙළඳ කටයුතු. ඒ කියන්නේ ව්‍යාපාර මේ කියන්නේ සිල්ලර වෙළඳාම් කටයුතු හරි එහෙම නැත්නම් ඔයකුත් අර සුළු හා මධ්‍ය පරිමාණ කොටසට අයත් නොවන ගනුදෙනු තියෙන ගනුදෙනුකරුවන් තමයි ඒ කොටසට ඇත්තටම අයිති වෙන්නේ. ඔව්. ඒ වගේම වික්‍රම මහත්මයා අපි දකිනවා දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරකරණය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් කතා බහ කරන විශේෂයෙන්ම ආසියානු කලාපයේ රටවල් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. දේශීය වශයෙන් ව්‍යාපාර වර්ධනය කිරීම රටක් විදිහට වර්තමානයේ මූලික අවශ්‍යතාවයක් විදිහට හඳුනාගෙන තියෙන නිසාම ඇයි මේ අංශය වැදගත් වෙන්නේ සහ මූල්‍ය ආයතනයක් විදිහට ඇයි මේ අංශය සඳහා ප්‍රධාන දායකත්වයක් ලබා දෙන්නේ? හොඳයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රටක් ගත්තාම ඕනෑම ලෝකයේ ඕනෑම රටක විශාල ප්‍රමාණයක් තියෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. ඒකට හේතුව තමයි 14ක් වූ මහා පරිමාණ ව්‍යාපාරවල තියෙන නිෂ්පාදන වලට අමුද්‍රව්‍ය සැපයීම සහ අපි කියනවා අර සැපයුම් ජාලය සප්ලයි චේන් මැනේජ්මන්ට් කියලා කියන්නේ සැපයුම් ජාලය හා සම්බන්ධ වෙන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්. අනිත් එක තමයි දැන් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් රට පුරාම පැතිරිලා තියෙන්නේ. ඔවුන් එකාතකින් දල ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් දරනවා සේම සමස්තයක් වූ නර නුපුහුණු ශ්‍රමය පුහුණු කරන්නට සහ නව නිෂ්පාදන බිහි කරන්නට මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මහා විශාල පරිශ්‍රමයක් දරනවා. එක පැත්තකින් අපේ රටට අපනයන අත්‍යවශ්‍ය වෙලාවක් ඔබ දන්නවා ඇති. මේ අපනයන සියල්ලම මහා පරිමාණ විදිහට වෙන්න තරම් අපේ රට දියුණු වෙලා නැහැ. ඒ කියන්නේ දැන් හරිනම් වෙන්න ඕනේ මහා පරිමාණයේ ව්‍යවසායකයෝ. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන හැම දෙයක්ම ලාර්ජ් ස්කේල් එකේ සිද්ධ වෙන්න ඕනේ. නමුත් මේ වෙලාවේ අපි ඒවා කතා කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා නමුත් අපි දැකලා තියෙනවා අපි මූල්‍යණය කරන්න ගියාම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් තමයි යම්කිසි ආකාරයකට නිෂ්පාදනය කරලා ඒ අපනයන කාර්යයට දායක වෙන්නේ. අනිත් පැත්තෙන් අපි වැඩි හරියක් බලන්න ඕනේ හැකිතාක් දුරට අපනයනය කිරීම හරි අමාරු කාර්යයක්. හේතුව තමයි කරුණු දෙකක් නිසා. ජාත්‍යන්තර වෙළඳපොලේදී භාණ්ඩ හෝ සේවාවලට එකක් ක්වොලිටි එක බලපාන ගුණත්වය. ඒ ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස් වලට තිබුණ නැත්නම් අපි අපනයන බාර ගන්නෑ.
දෙවෙනි එක තමයි ප්‍රයිස් කම්පිටිටිව් වෙන්න ඕනේ. ප්‍රයිස් කම්පිටිටිව් වෙනවා කියන්නේ දැන් චීනය වගේ රටවල් ගත්තහම මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන නිසා නිෂ්පාදන ඒකක මිල අඩු වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ තාක්ෂණයත් හොඳයි. නමුත් අපිට තාම ඇතැම් නිෂ්පාදනවල හැරෙන්න බහුතරයක් නිෂ්පාදනවලට කාර්මික සංවර්ධනය කියන සංකල්පය ලංකාවට ඇවිල්ලා නැහැ. ඒ නිසාම අපිට ෆෝකස් කරන්න වෙලා තියෙන්නේ ඇත්තටම මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක දිහා තමයි. ඒක තමයි අපිට ටක් ගාලා කරන්න පුළුවන් සහ හැම රටකම සිද්ධ වෙන්නේත් ඒක තමයි. එතකොට අපිට පුළුවන් මේ ආනයන ආදේශනය සඳහා පුළුවන් තරම් මේ පිටරටින් බඩු කියන එක නවත්තන්න දේශීය වශයෙන් නිෂ්පාදනය කරන්න. දැන් උදාහරණයක් විදිහට අපි බතික් ගැන කතා කරනවා විතරයි. නමුත් බතික් නිෂ්පාදනය සඳහා පසුබිම හැදිලා නැහැ. එතකොට අපේ රටේ අය දිරිමත් කරන්න පුළුවන් නම් දේශීය ආහාර පරිභෝජනය කරන්න. පළතුරු විශේෂයෙන්ම. ඒ වගේම රෙදිපිලි අපේ අයට අපේ රටේ හදලා අඳින්න පුළුවන් නම් අඩුම තරමේ බයිසිකලයක්වත් හදලා අපේ අයට දැන් මේ වෙලාවේ දෙන්න පුළුවන් නම් දැන් බයිසිකල් හිඟයක් තියෙනවා. බයිසිකල් වින්කල් නැහැ. ඒ අතින් ගත්තාම මේ වගේ ව්‍යවසනයකදී පවා අපේ දේශීය නිෂ්පාදකයන් සුළු පරිමාණව ධෛර්යමත් කරන්න පුළුවන් නම් විශාල කාර්යයක්. ඒ වගේම දේශීය අමුද්‍රව්‍ය තියෙනවා. ඒ අමුද්‍රව්‍ය වලින් උපරිම ප්‍රයෝජන ගන්නත් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට ඔබේ දෙවෙනි ප්‍රශ්නය මොකක්ද අපි බැංකුවක් විදිහට කරන්නේ මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා? ඇත්තටම කරනවා නම් සම්ප්‍රදායිකව බැංකුවක් කරන්නේ ණය දෙන එක. නමුත් අපි මෑත කාලයේදී දැඩිව හඳුනාගත්තු දෙයක් තමයි මේ ණයක් දෙන එක තුලින්ම මේ ව්‍යවසායකයන් සංවර්ධනය කරන්න බෑ. ඒකට හේතුව තමයි අපි දැකලා තියෙනවා ශුද්‍ර මූල්‍යාංශයේ ඉන්නවා, වාණිජ බැංකු තියෙනවා, ඒ වගේම ෆයිනෑන්ස් කම්පැනිස් තියෙනවා, ලීසිං ෆැසිලිටිස් තියෙනවා, ගොඩාක් දේවල් තියෙනවා. නමුත් මේ ව්‍යවසායකයන්ගේ තියෙන ප්‍රශ්න ඔවුන් නගා සිටුවීම, ඔවුන්ගේ ව්‍යාපාර සැලසුම් කිරීම, වැටෙනකොට උදව් දීම යනාදී කරුණු පරාසයක් ඇතුලේ තමයි මේ ව්‍යවසායකයන් සංවර්ධනය කිරීම කියන මාතෘකාව සිද්ධ විය යුත්තේ. ඒ නිසා මහජන බැංකුව විදිහට අපි ගාවත් තියෙනවා අර සම්ප්‍රදායනුකූල නිෂ්පාදන, මූල්‍ය නිෂ්පාදන, ඒ වගේම මූල්‍ය නොවන නිෂ්පාදන රාශියක් තියෙනවා. ඒ අතරට අපි යම්කිසි ක්‍රමවේදයක් නිර්මාණය කරලා තියෙනවා. මේ ශාඛා 750ක් තිබුණාට හැම ශාඛාවකින්ම එක හා සමානව මේ ව්‍යවසායකයන් අරමුණුගත කරලා මූල්‍ය පහසුකම් දීමේ අපහසුතාවයන් තියෙන නිසාම ප්‍රාදේශීය වශයෙන් අපි තෝරාගත් ඒ කියන්නේ ප්‍රාදේශීය කාර්යාල 24ක් තියෙනවා රටේම. ඒකට අනුයක්ත කරලා ඉන්නවා මේ ව්‍යාපාර ගැන අවබෝධයක් තියෙන විශේෂඥභාවයක් තියෙන නිලධාරීන් සමූහයක්. ඒ අය මේ ව්‍යවසායකයන් හොයාගෙන ගිහිල්ලා ඒ අය සම්බන්ධ කරගෙන ඒ අයට අවශ්‍ය පුහුණුව, ඒ වගේම දැන් විශාල වශයෙන් ව්‍යවසායකට අවශ්‍ය කරනවා මේ අනුමැතීන්, ලියාපදිංචි වීම සහ බලපත්‍ර ලබා ගැනීම කාර්යයන්. එතෙන් පටන් ව්‍යාපාර සැලැස්මක් සකස් කරලා ඒ අයට මූල්‍ය පහසුකම් සපයලා තවදුරටත් පවත්වාගෙන යාමේ මුළු මහත් කාර්යභාරයම කරන්න අපි ක්‍රමවේදය හදලා තියෙන්නේ. ඉතින් මේක අපි අර සිල්ලර බැංකු කටයුතු, ඒක නැත්නම් පුජ්‍යලික බැංකු කටයුතු, පර්සනල් ලෝන්ස් දෙන්න තරම් ලේසි වැඩක් නෙමෙයි. මේ අයත් එක්ක ගනුදෙනු කිරීම ඉතාම අමාරු කාර්යයක්. මේකද මේගොල්ලන්ට ස්ථිර ආදායමක් නැහැ. ඒ ආදායම තීරණය වෙන්නේ රටේ තියෙන අපි කියන ඉකෝසිස්ටම් එක මත. දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය යනාදී කරුණු මත. ඒ අතින් ගත්තාම තව ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න සියල්ලම එක් කරලා සමස්ත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ටම ගැළපෙන විදිහේ වැඩසටහන් රාශියක් බැංකුව විසින් ක්‍රියාත්මක කරනවා. ඔව්, ඒ වගේම ක්‍රිෂානි මහත්මිය දැන් වික්‍රම මහත්මයා කිව්වා වගේ දැන් ව්‍යාපාරකරණය තුළ ආරම්භයේදී ඒ ලබා දෙන දැනුම හරි වැදගත් වගේම වර්තමානයේ අපි දකිනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ශුද්ධ මූල්‍යංශයේදීලා ඉන්න බොහෝ දෙනා ණය උගුලකට හසු වෙලා තිබෙනවා. එවැනි අවධානමක් තුළ වර්තමානයේ ව්‍යාපාරකරණයේදීලා ඉන්න කෙනෙක්ට තමන්ගේ මූල්‍ය ගැටලු විසඳ ගන්න සහ අලුතෙන් ව්‍යවසායකරණයට එකතු වෙන කෙනෙක්ට විශ්වසනීයව තමන්ට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයා ගැනීම හෝ වේවා, ව්‍යාපාරයේ ඉදිරි පැවැත්මේ ප්‍රවර්ධන කටයුතු සඳහා මූල්‍ය සම්පාදනය කර ගැනීම වෙනුවෙන් හෝ වේවා, ඇයි විශ්වසනීයත්වයෙන් යුතුව මහජන බැංකුව තෝරා ගන්න ඕන? දිනුෂි, මෙහෙමයි දැන් ඔබ කිව්වා වගේ අපිට මේ කොටස් දෙකක් ඉන්නවා. ඒ කියන්නේ අලුතෙන්ම ව්‍යාපාර පටන් ගැනීම සඳහා මූල්‍ය අවශ්‍යතා තියෙන අය සහ Taman දැනට කරගෙන ඉන්න ව්‍යාපාරයේ මූල්‍ය අවශ්‍යතා. ඉතින් එතකොට දැන් මහජන බැංකුව වෙත ඒගොල්ලොන් එනකොට සමහර වෙලාවට දැනට ව්‍යාපාර කරගෙන ඉන්න අයට ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.
දැන් අලුතෙන් එනම කෙනෙකුට එයාට අදහස තිබුණට සමහර වෙලාවට ඒක කොහොමද කරගන්නේ? ඒ කියන්නේ කවුද මේක මොකද්ද මම යන්න ඕන? මොකද සමහරලාට හරි ව්‍යාපාර අදහස තියෙනවා. මූල්‍යණය කරගන්නත් පුළුවන්. නමුත් එයාගේ මාකට් එක එයා කොහොමද ඒ ගොඩාක් තියෙන ව්‍යාපාරයක් පටන් ගන්නකොට එයාට බලන්න ගොඩාක් පැතිකඩ තියෙනවා. ඉතින් ඒවා එක්ක ඒගොල්ලන්ට හොඳ අවබෝධයකින් ඒගොල්ලෝ සැලැස්මක් හදාගෙන ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරගෙන එහෙම එනවා නම් ඇත්තටම මහජන බැංකුවේ ගොඩාක් මේ ණය පහසුකම් අවස්ථා ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මහජන බැංකුවට එන්න ඕන. මහජන බැංකුව හුදු ව්‍යාපාරයක් කරන කෙනෙකුට ණයක් දීලා ලාභයක් ලැබීමම නෙමෙයි අරමුණ ඇත්තටම. එම ගනුදෙනුකරුවාගේ තිරසාර පැවැත්මත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මහජන බැංකුවට එනකොට අපි අහන දේවල් ගොඩක් වැඩි. සමහරවිට හිතනවා අපිට මේ ණය මුදල ගන්නවට වඩා අමාරුයි මේ තියෙන ડોකියුමන්ට්ස් අපේ. අනිතින් හැබැයි ඒවා අපි ඉල්ලන්නේ ඇත්තටම මේ ව්‍යාපාරය ඉදිරියට කරගෙන යන්නේ හැම දෙයක්ම අවශ්‍යයි. නාරායන මහත්මයා කිව්වා වගේ එක ලියාපදිංචි වීම රෙගියුලේටර්ස් ලගෙන් ගන්න ඕන අනුමැතියන් ඒ වගේ තියෙනවා. ඉතින් ඒවා සියල්ල සහ වෙළඳපොළ ඔක්කොම හරියට ඒගොල්ලන්ට තියෙනවා නම් අපිට ඇත්තටම අපි මූල්‍යණය කරනකොට අපිට තියෙනවා මේ අරමුදල් වර්ග දෙකක්. එකක් තමයි අපිට හම්බ වෙනවා නොයෙකුත් ආයතන කියන්නේ ADB එක වගේ විදේශ ආයතන වලින් ලැබෙන ණය පහසුකම් මේවා අඩු පොලියකට දෙන්න පුළුවන්. ඒ වගේම බැංකුවේ තියෙන ෆන්ඩ්ස් වලින් දෙන ණය මුදල්. ඉතින් මහජන බැංකුව වෙත එන්න කියන්නේ ඇත්තටම අපි කිසිම වෙලාවක ගනුදෙනුකරුගෙන් ලාභය පමණක් අපේක්ෂා කරන්නේ දැනුමක් දීගෙන පුළුවන් නම් අපි ළඟ තියෙනවා ව්‍යාපාරිකයන්ට දැනුම ලබා දෙන්න ට්‍රේනින් වගේ අවස්ථා දෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔවුන්ට විශ්වාසනීයව දිගු කාලයක් තිස්සේ තමන්ව උගුලකට අසු නොකර මේ ණය මුදලක් ලබා ගැනීමට තියෙන හොඳම තැනක් තමයි මහජන බැංකුව. අපි අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම අපේ SME යුනිට් එකෙන් අවශ්‍ය දැනුම ඒගොල්ලන්ට අවශ්‍ය දැන් අපි සමහර වෙලාවට අපේ දැන් නාරායන මහත්තයා කිව්වා වගේ අපේ ළඟ තියෙනවා රීජනල් ක්‍රෙඩිට් යුනිට්ස්. ඒගොල්ලෝ ඒ අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවාද ඒ පහසුකම් ඔක්කොම මොනවාද ඒ අවශ්‍ය පරිසරය සකස ගන්න ණය මුදල ලබා ගැනීමට ඒ යෝග්‍ය වෙන ආකාරයට. ඉතින් ඒ නිසා මම හිතන්නේ මහජන බැංකුවට පැමිණීම තුලින් අපි අපේ රාජ්‍ය බැංකුවක් වීම නිසා අපිට තියෙනවා අර කිව්වා වගේ විදේශ ආධාර යටතේ ලැබෙන අඩු පොලිය ණය මුදල් සහ අපේ බැංකුව උනත් අපි ඇත්තටම ණය මුදලකට පොලිය සකසන්නේ ඊටාම බැංකුවටත් ගනුදෙනුකරුටත් අයහපත නොවන ආකාරයේ ණය පොලියක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ. ඒ වගේම අපි ඒගොල්ලන්ට ණය මුදල දීලා විතරක් නෙමෙයි ඒ විටින් විට ගිහින් බලනවා ගනුදෙනුකරුට සමහර අවස්ථාවල විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ණය ගනුදෙනුකරුවන් අතරමඟදී නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ පානවා. ඉතින් ඒ නිසා ඒ වරින් වර ගිහිල්ලා විසිටයන් කරනවා, අවශ්‍ය උපදෙස් දෙනවා. ඒ වගේ දේවල් ගොඩක් අපි පසුවිපරම් කරමින් තමයි අපේ ගනුදෙනුකරුව බලාගන්නේ. ඉතින් ඒ නිසා මහජන බැංකුව මම හිතන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශාල මෙහෙයක් ඉටු කරනවා කියලා මම හිතනවා. ඔව් ජාතික කාර්යභාරයක් විදිහට ජාතික බැංකුවක් විදිහට ඒ වගකීම ඉටු කරන මහජන බැංකුව සමග අද අපේ කතා බහ අපි කෙටි විරාමයක් ලබා ගන්න. විරාමයෙන් අනතුරු එකතු වෙන්න Let's Talk සමගින්. ඔබ නැවතත් Let's Talk සමගින් සම්බන්ධ වෙන්නේ ගාලමුද්‍ර හෝටල් පරිශ්‍රයේ සිට. අද අපි කතා බහ කරන්නේ විශේෂයෙන්ම රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ප්‍රවර්ධනය කිරීමේදී මූල්‍ය අංශයේ දායකත්වය පිළිබඳව සහකාර සාමාන්‍ය අධිකාරී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ වික්‍රම නාරායන මහත්මයා අපිත් එක්ක ඉන්නවා. වික්‍රම මහත්මයා අපි දැන් එතුමී සඳහන් කළා වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීමේදී මේ කියන ගැටලුත් එක්ක ඔවුන් පසුවිපරම් කරන ක්‍රියාවලියට යොමු කිරීම වඩා වැදගත් කාර්යභාරයක් වෙලා තිබෙනවා. ඒත් එක්කම වර්තමානයේ අපි දකිනවා මේ වැඩ කළ හැකි වයසේ අපේ ශ්‍රම බලකායේ ඉන්න බොහෝ පිරිසක්
අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. අලුතෙන් ව්‍යවසායකරණයට යොමු වෙන්න වැඩි නැඹුරුවක් තියෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිත කරලා ඩිජිටල් වේදිකාව තුළ අලුත් තාක්ෂණික අවස්ථාවන් ප්‍රයෝජනට අරගෙන අලුත් ව්‍යාපාරික අවස්ථාවන් ප්‍රවර්ධනය කිරීමට වැඩි නැඹුරුවක් දකිනවා. මෙවැනි අවස්ථාවන් සඳහා ඔවුන් දැනුවත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් ලබා දෙන දායකත්වය මොන වගේද? හොඳ ප්‍රශ්නයක්. මම හිතන්නේ මා දන්නා තරමින් ලෝකේ බැංකු ශේෂ්ත්‍රයේ ප්‍රථම වතාවට මහජන බැංකුව අලුත් වැඩසටහනක් පටන් ගත්තා. ඒකේ නම People's Park කියලා. මෙහිදී අපි කරේ ග්‍රැජුවේට්ස්ලාට අපි අවස්ථාවක් දුන්නා අයදුම් කරන්න ව්‍යවසායගත සංවර්ධන වැඩසටහනක් ණය මුදලකුත් සමග. ඒක ණයක්ම නෙමෙයි ඊට එහා ගිය දැවැන්ත කාර්යභාරයක්. අපිට ඇත්තටම මම ඒක ගැන පොඩ්ඩක් කියලා ඉන්නම්. අයදුම්පත් 1500ක් විතර හම්බුණා. නමුත් අවසාන වශයෙන් අපිට තෝරා ගන්න පුළුවන් වුණේ 48 දෙනෙක් විතරයි. දැන් මේ දවස්වල අපි කරන්නේ අද පවා ඔවුන් සමග එකතු වෙලා අපි මුලින්ම ඔවුන්ට දවස් 6ක ව්‍යවසායකත්ව පුහුණුවක් දුන්නා. එෙහිදී අපි රටේ ඉන්න දැවැන්ත ව්‍යවසායකයන් ගෙන්නලා පැහැදිලි කරා ව්‍යවසායකයෙක් කියන්නේ කවුද, එතනදී කෙරෙන දේවල් සහ තර්ජන ඒ වගේම අභියෝගාත්මක දේවල්, ඒ වගේම ව්‍යවසායකයෙක් වීමේ තියෙන සුන්දරත්වය යනාදී කරුණු පිළිබඳව. එතකොට මේ ඊට අමතරව තාක්ෂණික කරුණු, සැලසුම් සකස් කිරීම, ගිණුම්කරණය, බදුකරණය යනාදී මාතෘකා ඔස්සේ දැන් මේ 48 දෙනා එක්ක දැන් මේ දවස්වල අපි කරන්නේ ඇත්තටම ඔවුන්ගේ ව්‍යාපාර සැලැස්ම සකස් කරනවා. එතනින් තමයි අපි තේරුම් ගත්තේ මේ ග්‍රැජුවේට් කෙනෙක්ව ඒ ලෙවල් එකට මැචුවර් කරන්න කොයිතරම් අමාරුද කියලා. සමහරුන්ගේ අපිට ඔළුව සකස් කරන්න වෙලා තියෙනවා. සමහරුන්ගේ ව්‍යාපාර දැන් ඇත්තට මේ වගේ කාලයක ව්‍යාපාර සැලැස්මක් සකස් කරනවා කියන්නේ අති දැවැන්ත අභියෝගයක්. හේතුව දේශපාලන ස්ථාවරත්වයක් නැහැ, ආර්ථික ස්ථාවරත්වයක් නැහැ, බැංකු පොලි අනුපාතය වැඩි වෙලා තියෙනවා, මිනිසුන් දරුණු වෙලා ඉන්නවා, මිනිසුන්ගේ මිලදී ගැනීම සහ අනෙකුත් හැසිරීම් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මේ එක්ක අපි මේ දවස්වල ඔවුන් සමග එකතු වෙලා ව්‍යාපාර සැලැස්ම හදනවා. ඒ අතරතුරේ ඔවුන්ට අපි අවස්ථාව ලබා දීලා තියෙනවා. ඔවුන් කැමති, ඇත්තට මේ ව්‍යාපාරය කරන්න ඔවුන් කැමති ශේෂ්ත්‍රයකදී ඔවුන් අපි යොමු කරනවා මහා දැවැන්ත ව්‍යවසායකයන් යටතේ ගිහිලා වැඩ කරන්න උපරිම මාස 3ක් විතර. ඒ අතරතුරේ ඔවුන් අපිත් එක්ක එකතු වෙලා මේ ව්‍යාපාර සැලැස්ම අවසන් කරාට පස්සේ රුපියල් මිලියන 2.5ක් කිසිම සුරකමක් නැතුව අපි ඔවුන්ට ලබා දෙන අඩු පොලියකට ඒ දීලා ව්‍යාපාරේ පටන් අරගෙන අවුරුද්දක් යනකම් මේ අය රැක බලා ගන්නවා. රැක බලාගෙන තමයි අපි ඔවුන් නිදහස් කරන්නේ. එදාට තමයි අපි ඔවුන්ට සහතිකයක් දෙන්නේ ඔබ ව්‍යවසායකයෙක් කියලා. මේක අපි පටන් ගත්තට පස්සේ තමයි අපිට තේරුනේ මේක මේ ව්‍යවසායකයෙක් බිහි කරන එක එච්චර හිතෙන තරම් ලේසි කාර්යයක් නෙමෙයි කියලා. ඒකට හේතුව තමයි ව්‍යවසායකයෙක් වෙන්න කැමති පුජ්‍යලයක් වටා ඉන්නේ ව්‍යවසායකයෝ නෙමෙයි. උදාහරණයකට අපිත් ව්‍යවසායකයෝ නෙමෙයි. එතකොට ඔවුන්ට අනුමැතියින් දෙන රෙජිස්ට්‍රේෂන්ස් අප්‍රූවල්ස් දෙන කට්ටියත් ව්‍යවසායකයෝ නෙමෙයි. ඒ නිසා මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි අර ඉකෝසිස්ටම් එක ලෑස්ති නැහැ. එහෙම තත්ත්වයකදී ව්‍යවසායකයෙක් නිර්මාණය කරනවා කියන්නේ හරි අමාරු කාර්යයක්. ඊට අමතරව අපි ගාව තියෙනවා නොයෙකුත් විවිධ ණය ක්‍රම. ඇත්තටම සම්ප්‍රදාය අනුකූලව ඒ ණය අඩු පොලි අනුපාත වලට දෙන්න පුළුවන් අදටත් තියෙනවා. විශාල ණය සමූහයක් තියෙනවා. අපේ ෆන්ඩ්ස් වල දැන් අපි අපේ බැංකුවේ අරමුදල් වල ණය පොලි අනුපාතය මේ දවස්වල වැඩි. හේතුව තමයි මහ බැංකුව පොලි අනුපාත වැඩි කරපු නිසා. නමුත් අපි වෙන ආයතන වලින් ගත්තු ණය තියෙනවා. ඒවා අපිට අඩු මුදලට දෙන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම අපි මූලිකව යොමු කරන කාර්යයක් තමයි ශේෂ්ත්‍රයන් තමයි කර්මාන්ත, කෘෂි කර්මාන්ත, සේවා සහ කර්මාන්ත ඇතුලේ තියෙනවා විශේෂයෙන්ම තාක්ෂණය ඔබ කියු පරිදි. අපි දැකලා තියෙනවා විශාල ප්‍රමාණයෙන් ඔය තාක්ෂණය අරමුණුගත් තාක්ෂණයට යොමු ව්‍යාපාර ඉතා ඉක්මනින් බිහි වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඔවුන්ට මූලික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන වෙලාවල් තියෙනවා. නමුත් අපි සූදානම්ෙන් ඉන්නවා ඒ තාක්ෂණයට යොමු ව්‍යවසායකයන්ට අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම සඳහා. ඊට අමතරව කෘෂි කර්මය සහ කර්මාන්ත සඳහා දීවර කර්මාන්තය යනාදී සියලුම ශ්‍රේෂ්ඨ මූලික කරගෙන ණය ක්‍රම සහ පුහුණු වැඩසටහන් සහ දැනුවත් කිරීමේ යෝජනා ක්‍රම රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අපි තරුණයන්ට ආරාධනා කරනවා විශේෂයෙන්ම ඉදිරියේදී හොඳ ඉල්ලුමක් තියෙන ශේෂ්ත්‍රයක් තමයි පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳ තියෙන ශේෂ්ත්‍රය. ඒක සඳහා රජයේ යම්කිසි හොඳ ප්‍රතිපත්තියකුත් තියෙනවා. ඒ එක්කම මේ කාලගුණ විපර්යාස සඳහා වෙනත් බැංකු සමග අපි කතිකාවක් ගෙනියනවා. මේ දවස්වල බැංකුත් සමග අපි වෙන ලෝන් ස්කීම්ස් වලට නෙගෝෂিয়েට් කරනවා. මුළු ලෝකෙම මේ ක්ලයිමේට් චේන්ජ් කියන එකට මූලිකව
යොමු වෙලා තියෙන නිසා ඉතින් අපිට පුළුවන් වේවි ඉදිරියේදී තාක්ෂණය පමණක් නෙවෙයි ලංකාවට අත්‍යවශ්‍යයෙන් තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ට්ස් හදන්න. ඒ කියන්නේ කර්මාන්තයට යොමු වූ නිෂ්පාදන. මොකද අපේ රටට වෙච්ච හානිය තමයි අපි බහුතරයක් බර තියලා තිබුණේ නිෂ්පාදන කියන්නේ සුළු ප්‍රමාණයක් අපනයනය සහ සේවා කර්මාන්ත සඳහා. සේවා කර්මාන්ත අතරින් ගත්තොත් සංචාරක ව්‍යාපාරය සහ අපිට ලැබිච්ච ප්‍රේෂණ. නමුත් මේ වගේ ව්‍යවසනයකදී මූලික වශයෙන් අර ප්‍රේෂණ සහ සංචාරක ව්‍යාපාරය එකපාරට කඩා වැටුණා. නමුත් ඔබ දැක්කොත් එහෙම දියුණු වෙච්ච රටවල් අදටත් බංග්ලාදේශය ඇතුළුව ඉන්දියාව ඔවුන් තිරාත්මක වෙලා තියෙන්නේ ඔවුන්ගේ කර්මාන්ත ශාස්ත්‍රයේ වැඩි නිසා. මේ නිසා ඉදිරියටවත් අඩුම තරමින් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හරහාවත් මේ කර්මාන්ත ශාස්ත්‍රයේ ලංකාවේ ගොඩ නැගුවේ නැත්නම් අපි තවත් දශක ගණනාවකුත් මේ වගේ දුප්පත් රටක්ම වෙලා තියෙවි. නිසා බැංකුවක් විදිහට මේ தත්ත්වය ඉතා පැහැදිලිව අවබෝධ කරගෙන මේ තරුණ ව්‍යවසායකයෝ එක්ක විශාල ගමනක් යන්න තමයි අපි අර People's Park කියන වැඩසටහන ආරම්භ කළේ. මම හිතනවා ඊළඟට අපි බලාපොරොත්තුවක් තියෙනවා මේ ග්‍රැජුවේට්ස්ලට විතරක් නෙමෙයි මේක මේ A level පාස් වෙච්ච ළමයින්ටත් මේක විවෘත කරන්න. එහෙම වුණොත් අපිට බැංකුවක් විදිහට වැඩක් ඇති බැංකුවක් විදිහට ජනතාව පිළිගන්න. මොකද බැංකු තියෙන ඕන තරම් ණය දෙන්න. ණය දීම පමණක් හරියන්නේ නැහැ. මොකද මේ ණය දීමේදී තව තියෙනවා ප්‍රශ්න. ණය මුදල ගෙවා ගන්න බැරි වෙලා ඔවුන්ට යම් යම් අපහසුතාවයන් වලටපත් වෙනවා. ඒ වෙලාවට අපි ගාව තියෙනවා තාක්ෂණික ක්‍රමවේද ණය ප්‍රතිව්‍යුහගත කරන්න, ණය ප්‍රතිලේඛනගත කරන්න සහ ඒකම මේ මෑත කාලේදී මහජන බැංකුව විශේෂ ඒකකයක් පිහිටෙවුවා ණය පුනරුත්ථාපනය කරන්න. ඔබ දන්නවා පුනරුත්ථාපනය කරනවා කියන්නේ යම්කිසි පුජ්‍යලයක ව්‍යසනයකට ලක් වෙලා ණය ගෙවා ගන්න බැරුව ඔලුව කැක්කුම හැදිලා ඉන්න වෙලාවක අපේ වෙනම මේකකයක් තියෙනවා. මහා පරිමාණ හෝ සුළු පරිමාණ ණයකරුවන්ව අපිත් එක්ක සාකච්ඡා කරලා ව්‍යාපාර සැලැස්ම නැවත පුනර්ජීවනය කරලා ඔවුන්ගේ මුදල් ප්‍රවාහය සැලකිල්ලටගෙන අරගෙන නැවත එම ව්‍යාපාරය ගොඩනංවන්න. හේතුව ව්‍යාපාරයක් වැටෙන්න දෙන්න ලේසියකින් බෑ. අනිත් එක ඉස්සරහට අපි බලාපොරොත්තු වෙනවා තරුණ ව්‍යවසායකයෝ මේ ව්‍යාපාර ශාස්ත්‍රයට එනවා වගේම මේ ආර්ථික අපහසුතාවයන් නිසා ව්‍යාපාර කඩා වැටීමේ යම්කිසි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ සියල්ලටම දැන් මහජන බැංකුව සූදානම්. ඔව් දැන් ඔබතුමා සඳහන් කළා වගේම ක්‍රිෂානි මහත්මිය අපි මේ වෙලාවේ ගත කරන අවධිය හරි වෙනස්. දැන් ව්‍යාපාරකරණය තුළ දැඩි අභියෝග සහ අවදානම් සහගත කාලපරාසයක තමයි සියලුම දෙනාට සියලුම වෘත්තිකයන්ට මේ ගත කරන්න වෙලා තිබෙන්නේ. මෙවැනි අවස්ථාවක මෙවැනි නොසිතූ වෙලාවක ඇති වුණු අවදානම් අවධියක කොහොමද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය තුළ ඉදිලා ඉන්න ව්‍යාපාරිකයන් වෙනුවෙන් මහජන බැංකුව මොන වගේ මූල්‍ය සහනයක්ද සහ මූල්‍ය මැදිහත් වීමක්ද ලබා දෙන්නේ? දැන් මීට කලින් දිනුෂී කොවිඩ් වසංගත කාලයේ මහ බැංකුව මැදිහත් වෙලා මේ හැම කෙනාටම පහසු ඒ කියන්නේ ණය මුදල් සහ ණය පොලිය ගෙවීම කල් දැමීමක් කරා. ඊට පස්සේ ඒක වරින් වර මොකද මේ වසංගත තත්ත්වය දිගින් දිගටම පැවතිච්ච නිසා සංචාරක කර්මාන්තයට 2022 ජූනි 30 දක්වාත් අනිකුත් කර්මාන්ත වලට මාර්තු 31 දක්වාත් කාලයක් ලබා දුන්න ණය ගෙවීම කල් දැමීම. නමුත් දැන් මින් ඉදිරියට එහෙම තත්ත්වයක් තාම මේ අපිට මහා බැංකුව තුලින් මැදිහත් වීමක් නැහැ. නමුත් අපි ඊට කලින් පෙර සූදානමක් අපේ තිබුණා. අපි ජනවාරි මාසයේ ඉඳලමත් අපේ සෑම රීජනල් මැනේජර් කෙනෙක් කරාම බ්‍රාන්ච් වලට තම තමන්ගේ පරාසය තුල තියෙන දැනුම් දුන්නා. යම්කිසි තමන්ගේ ගනුදෙනුකරුවෙක් සුළු හා මධ්‍ය පරිමාණ නොවේ සාමාන්‍ය වෙළඳ කටයුතු කරන ගනුදෙනුකරුවන්ට වුණත් ඒගොල්ලන්ගේ ගෙවීම් කිරීමට ඒගොල්ලන්ට මොකද අපි ඇත්තටම ණය මුදල් ලබා දෙනකොට යාට දෙන මුදල් ප්‍රවාහයත් එක්ක තමයි ණය මුදල ගෙවීම සකසන්නේ. ඉතින් දැන් ඒගේ ඇත්තම කියනවා නම් මේ තියෙන වර්තමාන තත්ත්වයේ මත ඒගොල්ලන්ගේ මුදල් ප්‍රවාහයට සෑහෙන බාධා එල්ල වෙලා තියෙනවා. ඉතින් ඒ බව අඳුනාගෙන ගනුදෙනුකරුත් එක්ක කතා කරලා ඒගොල්ලෝ එනකන් ඉන්නේ නැතුව ණය මුදල අක්‍රිය ගණයට යනකන් ඉන්නේ නැතුව ඒගොල්ලෝ සමග කතා කරලා ඒගොල්ලන්ගේ ව්‍යාපාර විසිත කරලා ඒ අයත් එක්ක එකතු වෙලා කොහොමද මේවා ගෙවන්නේ කියන එක ගැන සාකච්ඡාවක් ඇති කරගෙන ඒ අනුව හදලා දෙන්න කියලා. අපේ අර විශේෂ ඒකකේනොත් ඒක ඇත්තටම දැන් අක්‍රිය ණය මුදල් වලට විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපහසු අපිට තේරුනොත් මේ ගනුදෙනුකරු ඉදිරියේදී මේ
අපහසුතාවයකට පත් වෙයි කියලා එවැනි ගනුදෙනුකරුවන්වත් හඳුනාගෙන ඒ අය විසිත්ත කරලා ඒගොල්ලන්ගේ බිස්නස් එකට ඒ කියන්නේ ණය ගෙවීම පමණක් නෙමෙයි ඔයාගේ බිස්නස් එක මේ ව්‍යාපාරය මෙන්න මේ විදිහට කරොත් මේ අවස්ථාවේ මේ විදිහට කරොත් කියන එකට උපදෙස් දෙනවා. ඒ වගේම සමහර ගනුදෙනුකරුවන් අපෙන් ඒ තමන්ගේ බිස්නස් ව්‍යාපාරය ඉස්සරහට තව ව්‍යාප්ත කරගන්න, ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් කරගන්න බලාපොරොත්තුෙන් හිටපු අය ඉන්නවා. දැන් ඒ වගේ වෙලාවට මේ වගේ කාලයක තුල එවැනි කටයුතු වලට යොමු වෙන්න එපා. ඇත්තටම දැන් අපි මේ ඉන්න ඕන අපේ පැවැත්ම විතරක්. ඒ කියන්නේ සර්වයිවල් එක තමයි අපි බලන්න ඕන. ඉතින් ඒ නිසා අපි අපේ බ්‍රාන්ච් ලෙවල් එකෙන් හැම කෙනාටම උපදෙස් දීලා තියෙනවා මැනේජර්ස්ලාට ඒ අවශ්‍ය ගනුදෙනුකරුවන් මුණ ගැහිලා ඔවුන්ට මූල්‍ය පහසුකම විතරක් නෙමෙයි ඔවුන්ට පුළුවන් නම් උපදෙස් දීම ඔවුන්ව පුනරුත්ථාපනය කරන්න පුළුවන් නම් ඒ ආකාරයට සමහර වෙලාවට අපේ ගනුදෙනුකරුවන් තුල තියෙනවා ඒගොල්ලන්ට අනවශ්‍ය දේවල් ඒගොල්ලෝ රැස් කරගෙන තියෙනවා. ඒ වගේ වෙලාවට ඒ වියදම් අඩු කර ගැනීම ඒ අනවශ්‍ය තොග රැස් කිරීම කරන්නේ නැතුව දැන් හුඟක් අය එහෙම තොග රැස් කිරීම කරන ඒ වගේ ඒවා නොකර තමන්ගේ ව්‍යාපාරයේ පැවැත්ම සාදා මත රඳා පවත්ව ගන්න. මොකද ව්‍යාපෘතිය වැටුනොත් ව්‍යාපාරේ වැටෙන්න නොදී කරන්න පුළුවන් උපදෙස් දෙන්න කියන එක අපි කියලා තියෙනවා. ඒ වගේම අපි හඳුනාගත්ත සමහර වෙලාවට මෙම SME අංශයෙන් දීපු ණය ගනුදෙනුකරු වෙන ඒ ව්‍යාපෘති ඒවටත් වෙනම මේ අංශයෙන් උපදෙස් ලබා දෙනවා. හැමෝටම එක හා සමානව අපි මේ සර්කියුලර් එකක් මගින් දැනුම් දුන්නා. හැම කෙනාගේම ලෝන්ස් වලට යම් කිසි සහන කාලයක් ලබා දෙන්න කියලා. මොකද ඇත්තටම අක්‍රිය ණය වැඩි වුණොත් එහෙම ඒක බැංකුවටත් ආර්ථිකයටත් ඒක හොඳ නෑ. ගනුදෙනුකරුවන්ගේ අනාගතයටත් ඒක හොඳ නෑ. ඉතින් ගනුදෙනුකරුගේ පැවැත්ම තිරසාර පැවැත්ම හැමතිස්සෙම අපි අපේක්ෂා කරනවා. ඒ නිසා ගැනීමට හැකි හැම දෙයක්ම ඒ අපේ බැංකුව පැත්තෙන් අපි අරගෙන තියෙනවා. මේ වෙනකොට ඒ පිළිබඳ උපදෙසුත් අදාළ අංශවලට අපි දීලා තියෙනවා. ඔව්. ඒ වගේම දැන් වික්‍රමනාරායන මහත්මයා දැන් අපි වර්තමානයේ පවතින ආර්ථික ගැටලුවත් එක්ක විශේෂම අවශ්‍යතාවය තමයි අපේ රටේ විදේශ විනිමය උපයා ගැනීම සහ පවතින ඩොලර් අර්බුදය තුළ ඩොලර් උපයා ගැනීම. දැන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය තුළ අපි දකිනවා විදේශයන් සඳහා නිෂ්පාදන අපනයනය කරන බොහෝ දෙනෙක් ඉන්නවා. ඔවුන් අපේ රටට ඩොලර් ගෙන ගේමට විශාල අවස්ථාවක් තිබෙන ව්‍යාපාරිකයන්. ඔවුන් වෙනුවෙන් මොන වගේ අවධානයක් යොමු කරන්නේ? ඔවුන් දිරිමත් කරන්න සහ ඔවුන්ගේ ව්‍යාපාරකරණය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මහජන බැංකුවේ දායකත්වය ගැන අපි කතා කරමු. මෙතනදී ඇත්තටම කියනවා නම් සම්ප්‍රදායනිකූල මූල්‍ය පහසුකම් සැපීම ලොකු ගැටලුවක් නෙමෙයි. එතනදී මූල්‍ය පහසුකම් සැපීමේදී තියෙනවා මේ විදේශ වෙළඳාම සහ මූල්‍ය පහසුකම් එකක් තමයි විදේශ වෙළඳාම foreign trade කියන එක. අනිත් එක තමයි වෙළඳ මූල්‍යණය කියලා කොටස් දෙකකට බෙදලා තමයි අපි මේ විදේශ කියන්නේ අපනයන අභිමුඛ ව්‍යවසායකයන් සඳහා පහසුකම් සලසන්නේ. එතනදී මේ දවස්වල ගැටලුවක් තියෙනවා ඇත්තටම. විශේෂයෙන්ම සමහර ව්‍යවසායකයන්ට ආනයන පහසුකම් අවශ්‍යයි අපනයන පහසුකම් සඳහා. ඒකට ආනයනය කිරීම සඳහා ඔවුන්ට ඩොලර් අවශ්‍යයි. ඒ කියන්නේ අපි ඩොලර් විකුණන එකයි කරන්නේ. නමුත් මෑත කාලයේදී හැමෝම දන්න කාරණාවක් තමයි ඒ ඩොලර් වලින් ආනයනය කිරීම සීමා සහිත වෙලා තියෙනවා. ඒක මම හිතනවා කෙටි කාලිනයි කියලා. නමුත් ඒ කරදර අස්සේ පවා මහජන බැංකුව අපිට ඒ කියන්නේ දැන් මහ බැංකුවෙන් උපදෙස් දීලා තියෙනවා අත්‍යවශ්‍යම කාරණා සඳහා පමණක් මෙම ඩොලර් වෙන් කරන්න කියලා. අපි එන ඩොලර් වලින් අපිටත් බැංකුවක් විදිහට ඩොලර් ප්‍රේෂණ එනවා. ඒ ප්‍රේෂණ අපි අත්‍යවශ්‍යම කාරණා මූලික කොටගෙන සහ අපනයනය සඳහා යොමු වෙලා ඉන්න සෑම ව්‍යවසායකයෙකුටම එම ඩොලර් ක්‍රමානුකූලව වෙන් කිරීමේ ක්‍රමවේදයක් දැන් සිද්ධ වෙනවා. ඊළඟට අපනයන පහසුකම් ගත්තොත් එහෙම අර ණයවර ලිපි විවෘත කිරීම, ඒ වගේම ප්‍රේෂණ කිරීම යනාදී කරුණු සිද්ධ වෙනවා. ඒ වගේම අපනයනය කළ විගස ඔවුන්ට අවශ්‍ය වෙන මූල්‍ය පහසුකම්, මේ මූල්‍ය පහසුකම් සියල්ලම විවෘතව දැනට පවතිනවා. ඒ වගේම විය යුතු කාරණාව තමයි දැන් මේ අපනයන විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අපනයනයේදී සිදුවෙන කරදර විශාල ප්‍රමාණයක් තියෙනවා. පළවෙනි එක ගත්තොත් එහෙම උන්ට වෙළඳපොළක් හොයාගන්න විදියක් නැති වෙලා තියෙනවා. ඉතින් වෙළඳපොළ හොයාගන්න එක තමයි අංක 1. වෙළඳපොළ හොයාගත්තත් වැඩක් නැහැ. දෙවෙනි කාරණාව තමයි ඒ අදාළ වෙළඳපොළට බඩු සූදානම් කිරීම. මොකද ජාත්‍යන්තර වෙළඳපොළ වලට බඩු අපනයනය කිරීමේදී තියෙනවා අවම ගුණාත්මක භාවය, ක්වොලිටි එක ඇෂුවර් කරන්න ඕනේ. ඒ වගේම මේ මිල ඊටම තරඟකාරී වෙනවා. ඉතින් මේ අනාදී කරුණු සඳහා
විශේෂයෙන්ම එක්ස්පෝර්ට් ඩිවලොප්මන්ට් බෝඩ් නැත්නම් ඒ සහතික කරන ආයතන සමග සම්බන්ධ වෙලා විශේෂයෙන්ම දැන් මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වැඩි හරියක් ඉන්නේ මේ කොළඹට අමතරව අනිකුත් හදාසන්න ප්‍රදේශවල. අපි දැන් තව දින කීපයකින් පටන් ගන්නා වැඩසටහනක් එක්ස්පෝර්ට් හබ්ස් කියලා. ඒ කියන්නේ එක එක ප්‍රාදේශීය ඒ කියන්නේ එක එක දිස්ත්‍රික්ක තෝරාගෙන ඒ දිස්ත්‍රික්ක වල ඉන්නවා එකක් දැනට අපනයනය කරන ව්‍යවසායකයෝ ඉන්නවා සහ විභවතාවයක් තියෙන අපනයන භාණ්ඩ හා සේවා තියෙනවා. ඒවා හඳුනාගෙන ඔවුන්ව වෙනමම හඳුනාගෙන ඔවුන්ට මෙම අපනයන කාර්ය ඉතා සුමටව කරගෙන යාමේ වැඩසටහනක් දැනටමත් පටන් අරගෙන තියෙනවා. එහි එකාංගයක් විදිහට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සමග අපි සම්බන්ධ වෙලා ඉන්නවා. ඔවුන් විසින් නොමිලේ ඒ කියන්නේ එතන ඉන්නවා විශේෂයෙන් පුහුණුවලත් සහ දැනට සේවයේ යෙදෙන ගණකාධිකාරීවරුන්. අපි දැනටමත් එක එක ප්‍රාදේශික වලින් හඳුනාගත්තු ව්‍යවසායකයන්ට නොමිලේ උපදේශන සේවාවක් කිරීම සඳහා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඒ එක එක එක්ස්පෝර්ටර් වෙනුවෙන් මෙන්ටෝ කෙනෙක්ව පත් කරලා ඔවුන්ට මේ ගිණුම් තැබීම සහ එක්ස්පෝර්ට් ප්‍රොසීජර්ස් අපනයන වෙළඳපොළ හොයා ගැනීමේ දැවැන්ත වැඩසටහනක් පටන් අරගෙන තියෙනවා. මේදී අපි ඉදිරියේදී අපනයන සංවර්ධන මණ්ඩලයත් එක්කත් අනුගත වෙලා මොකද එතෙන්ට යන්න බැංකුවක් මැදිහත් වීම. දැන් අපි දැකපු විශේෂ කාරණාවක් තමයි ඉස්සර වගේ නෙමෙයි අපිට ණයක් දීලා පැත්තකටලා ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. නැත්තම් වෙන්නේ මේ ගනුදෙනුකරු අතරමඟදී වැටෙනවා. එතකොට ගනුදෙනුකරුත් අමාරු වැටෙනවා, රටත් අමාරු වැටෙනවා, අපිත් අමාරු වැටෙනවා. ඒ නිසා මේක ඒකාබද්ධ වීමේ වැඩසටහනක අවශ්‍යතාවය තියෙනවා. ඕනෑ බැංකුවකට පුළුවන් ණයක් දෙන්න. ණය අය කරගන්නත් ඉතා දරුණු වැඩසටහන් ක්‍රියාත්මක කරලා නමුත් මේ විත්තිනති විය යුත්තේ එක නෙමෙයි. ණය අය කර ගැනීම සිදුවේ යුත්තේ නිරන්තරයෙන්ම අර ගනුදෙනුකරුගේ සැබෑ මූල්‍ය ප්‍රවාහ ප්‍රකාශ වලින්. මූල්‍ය ප්‍රවාහයෙන්. ඒ නිසා අපි ඒ ආයතන සමග සම්බන්ධීකරණය තුලින් විතරයි මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දැකලා තියෙනවා අර්ධනාගරික වශයෙන් ගොඩාක් අපේ රටේ තියෙනවා මේ අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය වලින් අපිට පුළුවන් මේ සමහර වෙළඳපොළ වලට නිරන්තරයෙන්ම යන්න. ඒ සඳහා අර අමුද්‍රව්‍ය තියෙන තැන් වලින් ව්‍යවසායකයන් හඳුනාගෙන ඔවුන්ට බැංකුව මැදිහත් වෙලා අර අදාළ ආයතනත් එක්ක සම්බන්ධීකරණය කරලා මූල්‍ය පහසුකම්ුත් ප්‍රදානය කරලා සමස්ත වැඩසටහනක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඔව්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ මූලික කාර්යභාරය වෙනුවෙන් තමයි මහජන බැංකුව මේ අවතීර්ණ වෙලා තිබෙන්නේ. අපි මේ පිළිබඳවයි කතා බහ කරන්නේ. අපි නැවත කෙටි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවත එකතු වෙන්න Let's Talk සමගින්. ඔබ නැවත Let's Talk සමගින් එකතු වෙන්නේ. රටේ අනාගත සංවර්ධන දිශානතිය වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ප්‍රවර්ධනය කිරීම වර්තමානයේ දැඩි අත්‍යවශ්‍යතාවයක්ව පවතිනවා. ඒ නිසාම ලංකාවේ ප්‍රධාන බැංකු සහකරුවෙක් විදියට මහජන බැංකුව මේ කාර්යභාරය වෙනුවෙන් ජාතික වගකීමක් කරට අරගෙන තිබෙනවා. නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිතුමියනි දැන් අපි දකිනවා වර්තමානයේදී වගේම මේ මෑත කාලීනව බොහෝ වෙලාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දෙස දකිද්දී ව්‍යාපාර ආරම්භ කිරීමේදී මූල්‍ය විනය පවත්වා ගත්තත් ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේදී සහ අතරමැදි කටයුතුවලදී මේ මූල්‍ය විනය පවත්වා ගැනීමේ ගැටලු සහ ඒ පිළිබඳව නොසලකිල්ලක් දැක්වීමේ කටයුතු නිසා ඔවුන්ට තමන්ගේ ව්‍යාපාරයේ අසාර්ථක භාවයන්ට අවදානවලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ කාර්යභාරයේදී කොහොමද අවශ්‍ය මූලික ප්‍රාග්ධනය ලබා දෙමින් ඔවුන්ට මූලික වශයෙන් දැනුවත් කිරීම ලබා දෙනවා වගේම ක්‍රියාකාරී අවධිය තුළදී ඔවුන්ගේ මූල්‍ය විනය සම්බන්ධයෙන් උපදේශකෙක්වරයෙක් විදිහට කොහොමද කටයුතු කරන්නේ? දිනිෂි මං හිතන්නේ අපි මුහුණ දෙන ලොකුම අභියෝගය තමයි එක අපි ගනුදෙනුකරුවෙකුට ණය මුදල දුන්නාට පස්සේ ඇත්තටම ඔහුගේ අවශ්‍යතාවය හඳුනාගෙන තමයි අපි බොහෝ විට මූල්‍යණය කරන්නේ. නමුත් දැන් ගනුදෙනුකරු මේ මුදල අතට ගත්තට පස්සේ ඒ කාර්යයටම යොදවනවාද කියලා මොකද අපේ ගනුදෙනුකරුවන්ගේ පිටුපසින් ගිහිල්ලා අපිට ඒක නිරීක්ෂණය කරන්න බෑ. ඉතින් ඒ වගේ වෙලාවට අපි යාගේ සැබෑ අවශ්‍යතාවය හඳුනාගෙන තමයි මූල්‍යණය කරන්න ඕන. ඒ කරත් ගනුදෙනුකරු සමහර අවස්ථාවලදී එම අපෙන් ලබාගත් ණය මුදල ගත්ත කාරණයට නොයදවා වෙනත්
කටයුතු සඳහා යොදා ගන්නවා. ඉතින් ඒ වගේ වුණාම ඒක විතරක් නෙමෙයි සමහර වෙලාවට අපි දකිනවා මේ බොහෝ විට දැන් අපේ බැංකුවෙන් ණය මුදල ලබා ගත්තට පස්සේ මේ ගනුදෙනුකරුට තවත් බැංකු එයා පිටුපස බැංකු විතරක් නෙමෙයි මූල්‍ය ආයතන මොකද මෙයා දැන් ව්‍යාපාරය හොඳට කරගෙන යනවා. දැන් ඒ යනකොට තවත් බැංකු මොකද ඒ හැම බැංකුවකටම සමහරවිට මූල්‍ය ආයතන වලට ඒගොල්ලන්ගෙත් ඒ වැඩ කරන අයට දීලා තියෙනවා මේ ටාගට්ස්. ඉතින් ඒගොල්ලොනුත් දැන් ණය ගනුදෙනුකරුවන් හොයාගෙන ගිහිල්ලා ඒ අයට තවත් ණය මුදල් යෝජනා කරනවා. ඉතින් ඒ යෝජනා කරාම දැන් ණය මුදල තවත් ලැබෙනවා නම් හොඳයිනේ කියලා ගනුදෙනුකරු ඒකත් ලබා ගන්නවා. ඉතින් ඒ අරගෙන සමහරලාට ඇත්තටම මේ ව්‍යාපාර කටයුත්තෙන් බාහිරව පෞද්ගලික වත්කම් රැස් කර ගැනීම සඳහා ඒ ණය මුදල් මේ යොදවනවා. ඉතින් එවැනි අවස්ථා අපි අයිඩෙන්ටිෆයි කරන් තියෙනවා. ඒ වගේම හුඟක් ගනුදෙනුවන්කරන් කරන වැරැද්දක් තමයි එයාගේ ව්‍යාපාරයේ එදිනෙදා කටයුතු කාර්ක ප්‍රාග්ධනයට ණය මුදල් අරගෙන ඒ ණය මුදල් යොදවනවා ඒගොල්ලන්ගේ මේ ආයෝජනයන් වලට. ඒ කියන්නේ ව්‍යාපාරයේ දිගු කරගන්න, ඒ කියන්නේ එක්ස්පෑන්ඩ් කරගන්න, එහෙම නැත්නම් තව යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න. ඇත්තටම අපිත් එක්ක ඒව කතා කරා නම් අපිට එයාගේ අවශ්‍යතාවය හරියටම මෙන්න මේ කටයුත්තට කාර්ක ප්‍රාග්ධනයට මේ මුදල මේ සඳහා මේම එතකොට ඔයා මේ වෙලේ කාර්ක ප්‍රාග්ධනය විතරක් පාවිච්චි කරන්නේ ආයෝජන වලට මේ ආන අවස්ථාව හොඳ නැහැ. ඒ වගේ අපි එහෙම උපදෙස් දෙන්න තිබුණා. නමුත් ගනුදෙනුකරු සමහර විට එවැනි දේවල් අපිත් එක්ක පවසන්නේ නැතුව ඒ මුදල් අර මේ මිස්යූස් කරනවා. මේ ඇත්තට මිස්යූස් කරනවා කියන්නේ සමහරලාට අර මං කිව්වා වගේ ආයෝජන කටයුතු සඳහා කැපිටල් එක්ස්පැන්ෂන් වලට යනවා. ඉතින් එතකොට අර මුදල් ප්‍රවාහයට යාට බාධාවක් එනවා. මොකද ණය මුදල ගන්නේ කෙටි කාලීන අවශ්‍යතා සඳහා යොදවන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට ඇත්තටම බැංකුව සමහර අවස්ථාවල ඒවට අපි විශේෂයෙන්ම කොන්දේසි දානවා. ඒ වගේ කටයුතු කරනවා. නමුත් ගනුදෙනුකරුගේ හැමතිස්සෙම අපිට ඒ පිළිබඳව පසුවිපරමක් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒක ටිකක් ලොකු අභියෝගයක් බැංකුකරුවෙක් හැටියට. හැබැයි ඒ අතරේ ඉන්නවා අපිට හුඟා මූල්‍ය විනයක් තියෙන ගනුදෙනුකරුවෝ. ඒ අය ඇත්තටම નિયમિત ආකාරයට මුදල් ගෙවනවා. ඒගොල්ලෝ ළඟ සමහරලාට එයාගේ රීපේමන්ට් එක කරන්න සැලැස්මක් පවා ඒගොල්ලෝ හදන් තියෙනවා. සමහර වෙලාවට අපි ඒගොල්ලන්ට කියනවා ඊළඟ ඉන්ස්ටෝල්මන්ට් එකට දාන්න මෙන්න මේ ගිණුමට මුදල් දමා තියන්න කියලා. ඒ වගේත් අවස්ථාවල් අපි හදලා දීලා තියෙනවා. ඉතින් මං හිතන විදිහට ටිකක් අපිට අමාරුම කාර්යය තමයි මූල්‍ය විනය කියන එක. හැබැයි ඒ සඳහාත් අපි ගොඩක් වෙලාවට නාරයන මහත්මයාගේ ප්‍රමුඛත්වයෙන් අපි ව්‍යවසායකත්ව උදානය කියලා වැඩසටහනක් තියෙනවා. එතනදී අපේ ව්‍යවසායකයන්ට අපි කියලා දෙනවා මුදල් කොහොමද මේ ගිණුම් තබා ගන්නේ, එතකොට කොහොමද ටැක්ස් ගෙවන්නේ. මොකද මේ ටැක්ස් කියන එකටත් මිනිසුන්ගේ ගොඩක් ගනුදෙනුකරුවන්ගේ බයක් තියෙනවා. ඒ වගේ ඒගොල්ලන්ගේ ව්‍යාපාරයේ පිළිබඳව මූල්‍ය කටයුතු ඒ වගේම මැනේජ්මන්ට් එක කොයි විදිහටද යා සාමාන්‍යයෙන් හොඳ කියන්නේ අපි දවසක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ගනුදෙනුකරුවන්ව සෑහෙන්න අපි දැනුවත් කරනවා. ඒ දැනුවත් කිරීමේදී අපිට හොඳ ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා. ඇත්තටම ඒක මහජන බැංකුව කරන්නේ සමාජ සත්කාරයක් ඇටියට හොඳ තැනක හෝටලයක වගේ ගෙනත් දීලා දවසේ මේගොල්ලන්ට ඒ වැඩසටහන අපි පවත්වනවා. අවුරුද්දකට අපි එවැනි වැඩසටහන් මේ කොවිඩ් අසංගතය නිසා අපිට දිගට කරන්න බැරි වුණාට අපි හැම දිස්ත්‍රික්කයක්ම අපේ තියෙනවා දිස්ත්‍රික්ක 24ක අපේ රීජනල් ඔෆිස් අපි අවුරුද්දකට අවස්ථා 4ක් විතර අරගෙන ඒ කටයුත්ත කරනවා. ඉතින් පුළුවන් හැම උත්සාහයක්ම දරනවා ගනුදෙනුකරුගේ මූල්‍ය විනය සහ මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කර ගැනීමට. ඔව් සමාජ සත්කාරයක් වගේම වික්‍රමනාරායන මහත්මයා මේ ජාතික වගකීමක් රටේ ප්‍රධාන පෙළේ වගකීමක් දරන ප්‍රධාන මූල්‍ය අවස්ථාවන් තිබෙන සහ ජාතික සහ ජාත්‍යන්තරික වශයෙන් ව්‍යාපාරික අවස්ථාවන් වල සම්බන්ධීකාරකවරයෙක් විදිහට කටයුතු කරන මූල්‍ය ආයතනයක් විදිහට මේ ජාතික වගකීම ඉටු කිරීමේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ විදිහට වර්තමානයේ ක්‍රියාත්මක වන වැඩසටහන් පිළිබඳව අපි හඳුන්වා දුන්නා. මූලික වශයෙන්ම අර ඔබ මුලින් අහපු ප්‍රශ්නයේ මූල්‍ය සාක්ෂරතාවය සහ මූල්‍ය විනය කියන කරුණු දෙකක් ඇත්තරම මේක හරි දරුණු ප්‍රශ්නයක් වෙලා තියෙන මුළු ලෝකේම. ඉතින් ඒ සඳහා මූලික වශයෙන් අපි කටයුතු කරන්නේ අපේ තියෙන ප්‍රාදේශීය කාර්යාලය හරහා. මොකද මේක අර ගනුදෙනුකාර සම්බන්ධතාවයක් හරහා තමයි මේක දිවෙන වැඩසටහනක්. අපිට එක තැනක ඉඳලා එක වැඩසටහනකින් පමණක් මේක කරන්න අමාරුයි. ඉතින් අපි නිරන්තරයෙන්ම අපේ ප්‍රාදේශීය මට්ටමේ ඉන්න සේවකයන් ඒ වගේම ශාඛා කළමනාකරුවන්ව අපි පුහුණු කරලා තියෙනවා පුළුවන් තරම් මේ මූල්‍ය විනය සහ මූල්‍ය සාක්ෂරතාවය. දැන් මූල්‍ය සාක්ෂරතාවය කියලා කියන්නේ
මූල්‍ය ගනුදෙනු සහ මූල්‍ය සංකල්ප ගිණුම් පොලි අනුපාත පිළිබඳව ඔවුන්ට තියෙන අවබෝධය මූල්‍ය විනය කියලා කියන්නේ ඇත්තටම ඔවුන් ගත්තු ණය මුදල් සහ ඔවුන්ගේ පෞද්ගලික මූල්‍ය පාලනය මුදල් කළමනාකරණය නැත්නම් මූල්‍ය කළමනාකරණය. ඉතින් මේ දෙකම කැටි කරලා අපි ඔවුන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන තමයි මේ වැඩසටහන කරන්නේ. එතකොට මම මුලින්ම කිව්වා වගේ මේ මූල්‍ය සාක්ෂරතාවය උගන්වන්න වැඩසටහන් දෙකක් මූලික වශයෙන් පැවැත්වෙනවා. එකක් තමයි අර මා කියපු People's Park කියන වැඩසටහන යටතේ ඒ පිළිබඳව වුණ දැනුවත් කරනවා. ඒ වගේ මෙතුමිය කිව්ව පරිදි අපි අර දිස්ත්‍රික්ක වලට ගිහලා වෙනම වැඩසටහන් පවත්වනවා. ඊළඟට අපේ ප්‍රාදේශීය කාර්යාලවල තියෙන ඉන්න නිලධාරීන් හරහා මේ මූල්‍ය සාක්ෂරතාවය සහ විනය පවත්වාගෙන යනවා. හේතුව අපිත් තියන්නේ සම්බන්ධයක් කාලයක් තිස්සේ ඔවුන්ට එක්තරා විදිහක අපි ආරම්භයක් ගන්නවා සුළු මුදලක් දීලා. ඊට අමතරව අපි ඔවුන්ට උගන්වනවා ගිණුම්ගත කිරීමේ ව්‍යාපාර ගනුදෙනු ගිණුම්ගත කිරීමේ අවශ්‍යතාවය. ඒ වගේම තමයි ව්‍යාපාරයේ තියෙන ගනුදෙනු ගිණුම් හරහා යෙදවීමේ අවශ්‍යතාවය. ඒ අතරතුරේදී ව්‍යාපාරයේ ප්‍රවර්ධනය පිළිබඳ අවබෝධය සහ කරුණු යොමු කිරීමේ අවශ්‍යතාවය. ඊළඟට එම ව්‍යාපාරික කටයුතු කරන අතරතුරේදී විශේෂයෙන්ම ඔවුන් යම්කිසි අපහසුතාවයකට පත් වුණොත් අපි ගන්නා පියවර අර ඉස්සෙල්ලා කතා කරා වගේ අපිට පුළුවන් ඔවුන්ට අපි නිතරම කියන්නේ යම්කිසි ගැටලුවක් වුණොත් පැහැර හරින්න එපා බැංකුවට එන එක. දැන් හුඟ දෙනෙක් කරන්නේ අර ආදායම් බදු දෙපාර්තමේන්තුවටයි බැංකුවටයි නැවිලා ඉන්න එක තමයි කරන්නේ. අපි කියන්නේ ඔවුන්ට විශේෂයෙන්ම අපි ගාවට ඇවිල්ලා ඔබේ ප්‍රශ්නේ කියන්න වේලාසන. යමක් වුණාට පස්සේ කියනට වඩා හොඳයි වේලාසන කියන එක. ඒ අනුව අපි ගාව තියෙන උපකරණ එකක් තමයි ණය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒ කියන්නේ අර ඔබ දන්නා පරිදි ක්‍රිබ් කියලා තියෙනවා මහා දරුණු රිපෝට් එකක්. ඕකට යන්න ප්‍රථම අපිට පුළුවන් ඔවුන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න. ඊට පස්සේ තියෙනවා ණය මුදල ගෙවා ගන්න බැරි වුණොත් අපි ප්‍රතිලේඛනගත කරනවා. ඊට අමතරව තමයි අපි අර ඔබ කියපු පරිදි වගකීම ඇතක් තියෙන බැංකුවක් විදිහට ණය පුනරුත්ථාපනය කියන වැඩසටහන දැන් පටන් අරන් තියෙන්නේ. විශේෂයෙන්ම ওই කොවිඩ් වසංගතයටත් පස්සේ තමයි මේ වැඩසටහන පටන් ගත්තේ. මේක බැංකුවලට අලුත් සංකල්පයක්. එතනදී සිද්ධ වෙන්නේ අර එතුමිය කිව්වා වගේ ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රතිව්‍යුහකරණයට අමතරව අපි අලුතෙනුත් ණය මුදලක් දීලා විශේෂයෙන්ම මා සඳහන් කරන්න ඕනේ මේ අවස්ථාවේදී මහජන බැංකුව කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය සඳහා කොවිඩ් වසංගතය හමුවේ තිබිච්ච ලොකුම ගැටලුවක් තමයි ව්‍යවසායකයන්ට කාරක ප්‍රාග්ධනයේ නැතිකම. මොකද මේ සල්ලි හිර වෙලා. ඒක බිඳින්න අපි පාවිච්චි කර උපකරණය තමයි කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රම. ඒක දෙවිධයකට තුන් විදිහකට අපි පාවිච්චි කරා. ඒ කියන්නේ මහා බැංකුවෙන් දුන්නා. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව හරහා අපි ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒකත් තවමත් තියෙනවා 4.78යි. මේ වෙලාවේ ණය මුදල් වල අනුපාතය ඉතා විශාල වශයෙන් වැඩි වෙලා තිබුණත් ඒ අවශ්‍ය කරන ගනුදෙනුකරුවන්ට බැංකුවක එකතු වෙලා ණය මුදල් රාශියක් තියෙනවා. ඒ වගේම ඔය ඔබ ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ලක්ෂේ පවා ලක්ෂ 5, ලක්ෂ 10, ලක්ෂ 25, ලක්ෂ 50 යනාදී වශයෙන් අඩු අනුපාතයන් යටතේ එක එක අංශවලට විශේෂයෙන්ම තියෙනවා අපේ වැඩසටහන් විශේෂ මහා බැංකුවත් එකතු වෙලා කරන වැඩසටහන් තියෙනවා අපේ කෘෂි කර්මාන්තයේ යොමුගත වූ. ඒ වගේම අලුත් සංකල්පයක් ඇවිල්ලා තියෙනවා වැලියු චේන් ෆයිනෑන්ස් කියලා. ඒ කියන්නේ අගේ දාම මූලනය කියලා. ඒ දෙනදී වෙන්නේ මහා පරිමාණ ව්‍යවසායකයෙක් එක්ක සුළු පරිමාණ ව්‍යවසායකයෝ සම්බන්ධ වෙලා ඔවුන්ගේ නිෂ්පාදන අර මහා පරිමාණ ව්‍යාපාරිකයාට විකුණනවා නම් ඔවුන් සම්බන්ධීකරණය වුණාම අපි ඇයට මූල්‍ය පහසුකම් සපයනවා. යනාදී වශයෙන් ඒ වගේම පරිසර ව්‍යසනය අරමුණු කරගෙන ස්මයිල් කියලා යෝජනා ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ඊ-ෆ්‍රෙන්ඩ්ස් කියලා යෝජනා ක්‍රමයක් තියෙනවා. සෞභාග්‍යයක් කියලා යෝජනා ක්‍රම තියෙනවා. යනාදී වශයෙන් ණය යෝජනා ක්‍රම රාශියක් තියෙනවා. ගැටලුව වෙලා තියෙන්නේ මෙතනයි දැන්. හුදෙක් ගනුදෙනුකරුවෝ කැමති නැහැ බැංකුවකට ඇවිල්ලා බැංකුවෙන් එක්ක පොඩ්ඩක් කාලය ගත කරලා මේ තියෙන ණය යෝජනා ක්‍රම ගැන සාකච්ඡා කරන්න මැලිකමක් දක්වනවා. විශේෂයෙන්ම අපේ ලංකාවේ ව්‍යවසායකයන්ට සිද්ධ වෙලා තියෙන්නේ ආපු ගමන් ණය ඉල්ලනවා. දවස් දෙකෙන් තුනෙන් ණය ඉල්ලනවා. දවසෙන් පැයෙන් ණය ඉල්ලනවා. විශේෂයෙන්ම වගකීමක් තියෙන වාණිජ බැංකුවලට එහෙම ණය දෙන්න හැකියාවක් නැහැ. මේ අපි කරන්නේ මහ ජනතාවගේ සල්ලි අරගෙන අතරමැදියෙක් විදිහට තවත් පාර්ශවයකට ණය දෙන එක. එතනදී අපි යම් ක්‍රමවේද තියෙනවා. නමුත් මේ ක්‍රමවේදවල යම්කිසි කාලයක් ගත වුණත් ව්‍යවසායකයෝ කල්පනා කරන්න ඕනේ තිරසාර බව. තිරසාර බව කියන්නේ අපි කවදාකවත් ව්‍යවසායකයෙක්ව වැටුනහම අතාරින්නේ නැහැ. ඔහුට හැකි අයුරින් අපි සහයෝගය දෙනවා. දැන් ඔබ දන්නවා සමහර මූල්‍ය ආයතන තියෙනවා. ඊටමත් දරුණු ක්‍රම පාවිච්චි කරන මුදල් අය කර ගැනීම සඳහා එවැනි ක්‍රම වලින් මිදලා ඊටමත්
ඒ කියන්නේ ආචාර ධර්ම වලට යටත් වූ ක්‍රමවේදයක් තමයි විශේෂයෙන්ම මේ බැංකු පද්ධතියෙම සිද්ධ වෙන්නේ. අපේ බැංකුව විතරක් නෙමෙයි මහජන බැංකුව රාජ්‍ය බැංකුවක් විදියට අද වෙනකොට ඉතාමත් ශක්තිමත් බැංකුවක්. ගිය අවුරුද්දේ අපි ලාභය අතින් දෙවෙනි වුණේ ලංකා බැංකුවට විතරයි. මොකද මේ බැහුව මේ වගකීමක් තියෙන බැංකුවක් විදිහට අපි දැවැන්ත මූල්‍ය ආයතනයක් ශාඛා 350කට ආසන්න සංඛ්‍යාවක් සේවකයෝ 8000ක් විතර ඉතා වගකීමක් යුතු අධ්‍යක්ෂක මණ්ඩලයක් ඉන්න බැංකුවක් විදිහට මේ රටේ පුජ්‍යලික ගනුදෙනුකරුවන් විතරක් නෙමෙයි ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා වෙනදාටත් වඩා මොකද අපි මේ බැංකුව ආරම්භ කරනකොට ටී.බී. ළඟරත්න මැතිතුමා පිලිප් ගුණවර්ධන මැතිතුමා වගේ අය සම්පකාර ව්‍යාපාරයත් එක්ක එකතු වෙලා ඔවුන්ගේ අරමුණක් තිබුණා. ඒ අරමුණ අදටත් ඒ හා සමානවම තියෙනවා. අපේ අරමුණ තමයි එදාටත් වැඩි ඒ අරමුණු තීරව කරමින් විශේෂයෙන්ම තාක්ෂණය යොමු කරලා. අද වෙනකොට අපේ බැංකුව දැවැන්ත තාක්ෂණයට යොමුගත වූ බැංකුවක් විදිහට විශාල කාර්යභාරයක් කරනවා. විශේෂයෙන්ම ගනුදෙනුකරුවෙකුට මහා විශාල වශයෙන් අපේ බැංකුවට ඒමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතාමත් කාර්යක්ෂම විදිහට තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන් විදිහට යෙදවුම් නිර්මාණය කරපු දැවැන්ත බැංකුවක් විදිහට තමයි මම සලකන්නේ. වික්‍රමනාරමන මහත්තයා කිව්වා වගේම අපි දකිනවා කාර්යක්ෂමව අලුත් වෙන වෙනස් වෙන පාරිභෝගික පරිසරයට ගැලපෙන විදිහට තාක්ෂණික උපාංග භාවිතයත් එක්ක වර්තමානයේදී කාර්යක්ෂම බැංකු සේවයක් සපයන්නට මහජන බැංකුව යොමු වෙලා තිබෙනවා. ඒ සියලුම කාර්යභාරයන් අතරේ තමයි ප්‍රධාන වගකීමක් විදිහට ප්‍රධාන යුතුයකමක් විදිහට හඳුනාගෙන මේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවේ මේ කාර්යභාරය වෙනුවෙන් දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නේ. මේ කාර්යභාරය තුලදී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීතුමිය ඉදිරි සැලසුම් මොනවාද? රටේ පවතින ආර්ථික තත්ත්වය සහ ව්‍යාපාර අවස්ථාවන් වර්ධනය කළ යුතු පරිසර රටාවකයි අපි මේ රටක් විදිහට දැන් ඉන්නේ. එවැනි අවස්ථාවක ඔබ අංශය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශය විදිහට ඉදිරි සැලසුම් මොනවාද? දිනුෂි දැන් නාරයන් මහත්මයා වගේ අපිට ප්‍රධාන බැංකු ශාඛා 358ක් තියෙනවා. ඊට අමතරව සේවා සපයන තවත් 340කට ආසන්න සේවා ස්ථාන තියෙනවා. ඔක්කොම ගත්තොත් මේ 758ක පමණ ශාඛා රට පුරා විසිරීලා තියෙනවා. ඉතින් ඒ අංශවලින් ඇත්තටම මෙහෙමයි දැන් කොවිඩ් අසංගතයේදී අපි දුටුවා නොයෙකුත් විවිධ ව්‍යාපාර පටන් ගත්තා. ඒ කියන්නේ දැන් ඇත්තටම ඒ අංශයට අවශ්‍ය කරන විදිහට ව්‍යාපෘති පටන් ගත්තා. සමහර අංශ වැහිලා යනකොට නව අංශ බිහි වුණා. ඉතින් ඒ හැම අවශ්‍යතාවයක් සඳහාම ඇත්තටම අපේ ළඟ තියෙනවා දැන් විශේෂයෙන්ම මේ අවධියේදී අපි කතා වෙන්නේ දැන් ලෝක ආහාර අර්බුදයක් එනවා. ඒ අර්බුදයට මුහුණ දෙන්න නම් අපි අපේ රට ඇත්තටම ඊටාම ශාස්ත්‍රීය පසක් තියෙන ඊටාම හොඳ දේශගුණික තත්ත්වයක් තියෙන රටක්. ඒ නිසා මහ බැංකුවේ තියෙනවා මේ NCRC කියලා ණය යෝජනා ක්‍රමයක්. ඒ ණය යෝජනා ක්‍රමේ මම හිතන්නේ ක්‍රොප්ස් 35කට වඩා ඒගොල්ලෝ අඳුන්වලා දීලා තිනවා වගා කරන්න. එතනදී ඇත්තටම ඕනෑම කෙනෙකුට තමන්ගේ ගෙවත්තේ ඉඳලා තමන්ට තියෙන පුඩා ඉඩ ප්‍රමාණය පවා වගා කිරීමට අවශ්‍ය භෝග ආර්ථික භෝග සහ කෘෂි භෝග ගොඩක් වර්ග තියෙනවා. ඉතින් ඒවට දෙන ණය පොලිය ඔබ පුදුම වෙයි 4.5%. ඉතින් ඒ අවස්ථාවන් අපි හදලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ඕනම කෙනෙකුට තමන්ගේ වත්තේ හෝ තමන්ට අයිති ඉඩමක ඒ ව්‍යාපෘති පටන් ගන්න පුළුවන් වගාවන් සම්බන්ධයෙන්. මොකද කෘෂිකාර්මාන්තය තමයි අපිට ඉස්සරහට හුඟක් වෙලාවට මම හිතන්නේ මේ පැවැත්ම සඳහා අවශ්‍ය වෙන්නේ. ඒ වගේම මේ මහ බැංකුව විසින් මේ ඩොමෙස්ටික් ඇග්‍රිකල්චර් ඩිවලොප්මන්ට් කියලා තමන්ගේ ගෙදර වගාවන් කරලා හැබැයි එතනදී යාට ඉන්න ඕන එයාගේ වගාවන් මිලදී ගැනීමට තව මහ පරිමාණ මේ ව්‍යාපාරිකයෙක් එයා ඒ භාණ්ඩ එයාගේ මිලදී ගන්න යා නිෂ්පාදිතේ. ඉතින් ඒ වගේ සම්බන්ධ කරලා තියෙන ණය මුදල් තියෙනවා. ඒ වගේම අපේ බැංකුවේ තියෙන අස්වැන්න. ඊට පස්සේ විශේෂයෙන්ම වනිතාවන් සඳහා අපි ණය යෝජනා ක්‍රමයක් ඒක අපේ බැංකුවටම විසින් ආරම්භ කරපු වනිතා සවිය කියන වැඩසටහනේ. ඉතින් එතනදිත් අපි ණය මුදල් ලබා දෙන්නේ මේ ඉදිරියේදී දැන් මේ රටටපත් වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩේම සඳහා වනිතාවන්ට විශේෂයෙන්ම අපි අපේ පෙර මේ පුරුදු විදිහට අපි දන්නවා මේ කාන්තාවන් ඉතාම සැකසුරුවම් මේගොල්ලෝ ණය ගෙවීමේදී ඉතාම ඒ ගැන සැලකිලිමත් වෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම වනිතාවන් සඳහා ග්‍රාන්ට්ස් එක්ක ඒ කියන්නේ ප්‍රධානයන් සමග ණය මුදල් තියෙනවා ADB එකෙන් හඳුන්වා දීපු. ඉතින් ඒ වගේ අංශ තියෙනවා. අපේ බැංකුවෙන්
සාර භූමි කියලා. මේ දවස්වල දැන් කෘෂි කර්මාන්තයම අපි ගොඩක් කතා කරන්නේ. එතකොට ඒ පොහොර සඳහා කාබනික පොහොර ව්‍යාපෘතීන් සඳහා සාර භූමි කියන වැඩසටහනක් තියෙනවා. ඉතින් ඊළාට අපි ළඟ තියෙනවා මේ පුනර්ජනනීය විදුලි බලය සඳහා ණය වැඩසටහන. ඉතින් මේ හැම දෙයක්ම තියෙන්නේ ඉදිරියේදී මේ ඇත්තට මේ රටේ මම හිතන්නේ දැන් හැමෝම මේ හිතුවට මේක තත්ත්වයෙන් අපිට ගැලවෙන්න පුළුවන්. ගැලවෙන්න පුළුවන් වීමට මේ මනස හදා ගන්න ඕන. ඉතින් ඒ නිසා මම ඇත්තටම අපි තවත් අපේ යුනිට් එකක් තමයි අපිට තියෙනවා මේ ණය ව්‍යුහගත කරන යුනිට් එක වගේම අපිට ප්‍රොජෙක්ට් ෆයිනෑන්සින් කියලා අපි ඒ යුනිට් එකේ තමයි ඒකත් කරගෙන යන්නේ. අපි මේ දවස්වල කතා කරගෙන යනවා එවැනි අවස්ථාවන් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි දැන් මේ දවස්වල ණය පොලිය වැඩි නිසා හුඟක් වෙලාවට ණය ගැනීමට පෙළඹෙන්නේ නැහැ. ඒ නිසා ණය ඉදිරියේදී මේ තත්ත්වය සමනය වුණාම යම් අවස්ථාවක බැංකුවට ඉදිරි කාලයේදී ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඒගොල්ලන්ට ඒ ව්‍යාපෘති මොනවාද පුළුවන් අවස්ථා හඳුන්වලා දීලා ඒ වගේ වැඩසටහනකුත් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපිට මේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න පුළුවන් කියන එක ඒ මනස අපි හදන්න ඕන. ඉතින් බැංකුකරුවෙක් හැටියට අපි මෙහෙමයි පරිසරයේ තියෙන ආර්ථිකමය වශයෙන් තියෙන ගොඩක් බාධා තිබුණාට අපිට පුළුවන් අපේ හිත හදාගෙන නෑ අපි මේ අභියෝගේ ජය ගන්නවා කියලා. මම හිතන්නේ ලංකාව එහෙම අභියෝග ජය ගන්න පුළුවන් මානසික තත්ත්වයක් තියෙන පිරිසක් ඉන්න රටක්. ඉතින් ඒ නිසා අපි හිතනවා බැංකුවක් හැටියට මේ වෙලේ අපි එවැනි ගනුදෙනුකාරය වැනි අවස්ථාවන් ගන්න පුළුවන් ගනුදෙනුකරුවන් හඳුනාගෙන අපි ළඟ තියෙන ප්‍රොඩක්ට්ස් උත් ඒගොල්ලන්ට ඒවා අනුගත කරගන්න පුළුවන් විදිහට සකසා දෙන්න එහෙම බලාපොරොත්තු වෙනවා. මේ ඇත්තටම මේ උපදේශනය කියන එක මේ දවස්වල ඉතාම වැදගත් ගනුදෙනුකරුවන්ට. මොකද ඒගොල්ලෝ ඉන්නේ හුඟක් ආර්ථික වශයෙන් ව්‍යවුල් තත්ත්වයක. මොකද මහජන බැංකුවට විතරක් නෙමෙයි ණය අරගෙන තියෙන විවිධ පාර්ශ්ව වලින් අපි මේ බැංකු ශාස්ත්‍රයෙන් විතරක් නෙමෙයි අපේ ගනුදෙනුකරුවන් මූල්‍යණය කරගන්නේ. සමහරවිට හදිස්සියට අපේ ඩොකියුමන්ට්ස් ඇඩි වුණාම ඒගොල්ලෝ හදිස්සියට ගිහිල්ලා ණය පොලි මුදලාලි කෙනෙක්ගෙන් ඒ වගේ ක්‍රමවත් මුදල් එන්ද පොලිනුත් ඒගොල්ලෝ මුදල් ලබා ගන්න. ඒ නිසා ඒගොල්ලෝ හුඟක් මේ ඉන්නේ මානසිකව සහ ඇත්තටම හොඳ තත්ත්වයකින් නෙමෙයි. ඉතින් කොහොම හරි අපි බලන්නේ බැංකුවක් හැටියට ඒ තත්ත්වයෙන් මුදවලා ඒ අයව යම්කිසි තමන්ගේ ව්‍යාපෘතිය පැවැත්ම තියාගෙන එහෙම නැත්නම් අලුත් දිශානතියකට ඒගොල්ලන් යොමු කරගෙන ඒ ව්‍යාපෘති ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒ වගේම මම කියන්න ඕන දිනුෂි මහජන බැංකුව කියන්නේ ඇත්තටම විශාල නුගරුකක් වගේ. අපි යතුපතර වීදිලා මේ රට පුරාම දැවැන්ත කාර්යභාරයක් අපේ බැංකුව ඉෂ්ට කරනවා. ඉතින් ඊටාම අපි දැනට ඊටාම ශක්තිමත්ව පවතින බැංකුවක්. ඒ වගේම අපි මහා බැංකුව විසින් අපිට දීලා තියෙන සියලුම අනුපාත රේෂියෝස් අපි හරි විදියට මේන්ටේන් කරගෙන යනවා. ඉතින් අපේ බැංකුව මේ රටේ කරලා තියෙන සේවය සහ කිරීමට බලාපොරොත්තු වෙන සේවය අතිමහත්. ඉතින් මම හිතනවා මේ කාලේ පරිච්ඡේදය අපිට පසු කරගන්න පුළුවන් වුණොත් අපි රටක් හැටියට විශාල ජයග්‍රහණයක්. ඒ සඳහා හැම හැකි උපකාරයක්ම අපේ ගනුදෙනුකරුවන් සහ ශ්‍රී ලංකා වාසී ජනතාව වෙනුවෙන් කරන්න අපි සැදී පැහැදී ඉන්නවා. අපේ ප්‍රධාන කර්තව්‍ය ඉෂ්ට කරන ගමන්ම ජනතා මෙහෙවරත් ඉෂ්ට කරනවා. ඔව් අපි රටක් විදිහට පුරවැසියන් විදිහට ඒ දැවැන්ත කාර්යභාරය වෙනුවෙන් සුබ ප්‍රාර්ථනා කරනවා ඔබතුමිය ඇතුළු මේ සියලුම මහජන බැංකුවේ සියලුම නිලධාරීන්ට. අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වුණේ මහජන බැංකුවේ ව්‍යවසායකත්ව බැංකු කටයුතු අංශයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමිය ක්‍රිෂානි නාරංගොඩ මහත්මිය. ඒ වගේම මහජන බැංකුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන අංශයේ සහකාර්ය සාමාන්‍ය අධිකාරීතුමා වික්‍රම නාරායන මහත්මයා ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතියි අද අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වුණාට. රට වෙනුවෙන් රටේ හෙට දවස වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවෙමින් ඔවුන්ට අවශ්‍ය මූල්‍ය සහායකත්වයේ වගේම මූල්‍ය උපදේශනය ලබා දෙන ජනහද හඳුනන මහජන බැංකුවේ කාර්යභාරය පිළිබඳවයි අද අපි කතා කරේ. අදට අපි සමුගන්නවා. හමු වෙමු තවත් දවසක Let's Talk සමගින්.